අපේ නිවහන තක්සලාවක් කරගමු. පාසල නිවසට ගෙනහෙන වොයිස්1 YouTube අධ්‍යාපන වැඩසටහන්. ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් පෙරහුරු සැසි. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය විෂයානුබද්ධව වොයිස්1 YouTube චැනලය වෙතින් දැයේ දූදරුවන් වෙත. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. අපි කලින් සතියේ අධ්‍යයනය කරමින් හිටියේ ගණිතය 2 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමින් හිටියේ. එතකොට ඒකේ අද මම සාකච්ඡා කරනවා ගණිතයේ 2 B කොටස. ගණිතයේ 2 B කොටසට අදාළ ප්‍රශ්න. ගණිතයේ 2 B කොටස පටන් ගන්න ප්‍රශ්න අංක 7 ඉඳන්. එතකොට මේ ප්‍රශ්න අංක 7 මේ ගොඩක් වෙලාවට එන්නේ සමාන්තර ශ්‍රේණි සහ गुणोत्तर श्रेणी කියන එක. රයිටර් ප්‍රශ්න කියවලා උත්තර ලියමු. ප්‍රශ්න අංක 7 අපි කියවලා හදමු දැන්. ප්‍රශ්න අංක 7 මේකේ තියෙන්නේ ගේට්ටුවක් සෑලීම සඳහා සදාශාකාර යකඩ පුරාම සැකලි භාවිත කරනු ලැබේ. ඒවා පහත දැක්වෙන ආකාරයට පිළිවෙලින් පාස්සාගෙන ඇත. මේ ගේට්ටුවක් හදන්න සදාශාකාර ගේට්ටු හදන්න සදාශාකාර යකඩ රාම වලින් ගේට්ටුවක් හදාගන්න පාසලා තියෙන විදිය. මේ අවස්ථා 4ක් ඔය කට්ටියන්ට රූපේ දීලා තියෙනවා. මෙලෙස සවි කරලද සැකිලි වල යකඩ කූරු ගණන් කුමන ශ්‍රේණියක පිහිටයිද කියලා අහනවා. දැන් මේක යකඩ කූරු ගණන් කුමන ශ්‍රේණියක පිහිටයිද කියලා අහනවා. දැන් ඔයාලා දන්නා පළවෙනි එකේ තියෙනවා 6ක්. පළවෙනි එකේ තියෙනවා 6ක්. දෙවෙනි එකේ තියෙනවා කීයක්ද? දෙවෙනි එකේ තියෙනවා යකඩ කූරු 11. ඊළඟ එකේ තියෙනවා 16. ඊළඟ එකේ තියෙනවා එතකොට කීයක්? එකේ තියෙනවා යකඩ 21ක්. 21ක්. දැන් මෙන්න මේක කුමන ශ්‍රේණියක පිහිටයිද? කුමන ශ්‍රේණියක පිහිටනවද කියලා අහනවා. දැන් ඔයාලට පැහැදිලිව පේනවා මේක ඔයාලගේ තියෙන ශ්‍රේණි වර්ග දෙකයි එක්ක සමාන්තර ශ්‍රේණි නැත්නම් ගුණෝත්තර ශ්‍රේණි. ඔයාලට උත්තරේ ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී එන දෙකයි තියෙන්නේ එක්ක සමාන්තර ශ්‍රේණි නැත්නම් ගුණෝත්තර ශ්‍රේණි. ඔයාලා මේක සමාන්තර ශ්‍රේණියක්ද ගුණෝත්තර ශ්‍රේණියක්ද තීරණය කරන්න ඕනේ. සමාන්තර ශ්‍රේණියක ලක්ෂණය තමයි මේ අනුයාත පද අතර වෙනස සමානයි. දැන් මේ 11යි 5යි 11යි 6යි අතර වෙනස 5යි. 16යි 11යි අතර වෙනසත් 5යි. 21යි 16යි අතර වෙනසත් 5යි. සමාන්තර ශ්‍රේණියක
ලක්ෂණය තමයි මේ එකලංග පද අතර වෙනස සමානයි. නැත්නම් අපි කියනවා අනුයාත පද අතර වෙනස සමාන නිසා අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. නිසා මේක අයිති වෙන්නේ සමාන්තර ශ්‍රේණියට. සමාන්තර ශ්‍රේණිය කියනම උත්තර ලියන්න ඕනේ. හේතුව එකලංග පද අතර වෙනස සමාන වීම නැත්නම් අනුයාත පද අතර වෙනස සමාන වීම. අනුයාත පද අතර වෙනස සමාන වීම. හරි. සමාන්තර ශ්‍රේණියක් කියලා වලලා තියෙනවා. ඊළඟට දහවන අවස්ථාව නිරූපණය කර සැලක යකඩ කූරු කීයක් අවශ්‍යද? දැන් 10 වෙනි එකට. 10 වෙනි එකට. දැන් පළවෙනි එකට ඕන උනේ 6යි. දෙවෙනි එකට ඕන උනේ පළවෙනි එකට 6යි, දෙවෙනි එකට 11යි, 16යි, 21යි මෙහෙම ගියාම 10 වෙනි අවස්ථාව නිරූපණය කිරීමට අවශ්‍ය යකඩ කූරු ගන්න. දැන් හතරක් කියලා දෙනවා 10 වෙනි එක. එතකොට පුතා සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් අහන්නේ. මොකද්ද බලන්න ඕනේ හොයන්න. දැන් එතකොට පළවෙනි පදය 6යි, දෙවෙනි එකට 11යි, ඊළඟ එකට 16යි, ඊළඟට 21යි. මේ මෙහෙම ගියාම 10 වෙනි පදේ. 10 වෙනි පදේට 10 වෙනි එකට. කියන්නේ පළමු පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, 10 වෙනි පදේ. අපි 10 වෙනි පදේට කියනවා T10 කියලා. 10 වෙනි පදේ හොයන්න ඕනේ. මේ අහන්න. 10 වෙනි අවස්ථාවට යකඩ කූරු ගන්නවා අප හිතෙන් අරගෙන බෑ සූත්‍රයේ භාවිතයෙන් තමයි හදන්න ඕනේ. මේක ඕනනම් ඔයාලට පද 10ක් ලියන්න යන්නත් පුළුවන්. මේ පහෙන් පහට යන්නේ නේ. දැන් 21කට 5ක් එකතු කරා එම් 5ක 10 වෙනි අවස්ථාව ලියන්න පුළුවන්. නමුත් ඔබ සූත්‍රයේ භාවිතයෙන් තමයි මේක ලියන්නේ. ඒ සමාන ශ්‍රේණික 10 වෙනි පදේ නෙමෙයි ඕනම පදයක් ගන්න ඔය කට්ටිය සූත්‍රයක් ගන්නවා. දැන් නැත්තම් මතක තියාගන්න හදාගන්න සමාන ශ්‍රේණික 10 වෙනි පදය. ඔය සූත්‍රයේ නෙමෙයි ඕනම පදයක් ගන්න පුළුවන්. සමාන ශ්‍රේණික ඕනෑම පදයක් ගන්න පුළුවන්. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d කියන සූත්‍රය. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d කියන සූත්‍රය. හරි. ළමයි උත්තර දාලා තියෙනවා සමහරවිට. එතකොට මේකදී අපි බලන්න ඕනේ tn කියන්නේ අපි හොයන්න තියෙන පදය නැත්නම් 10 වෙනි පදය. නැත්නම් a කීයද n කීයද d කීයද කියලා ඔයාලා හොයාගන්න. මේක a කියන්නේ මොකක්ද? a කියන්නේ මොකක්ද? d කියන්නේ මොකක්ද? n කියන්නේ මොකක්ද? a කියන්නේ පළමු පදය. a කියන්නේ මුල් පදේ 6යි. D කියන්නේ මේ පද දෙකක් අතර වෙනස. මේ පද දෙකක් අතර වෙනස වෙන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කරලා 11න් 6ක් අඩු කරපුවම 5යි. N කියන්නේ මොකක්ද? N කියන්නේ හොයන්න තියෙන පද ගණන 10යි. අපෙන් අහන්නේ T10යි. 10 වන පදයේදී. එහෙනම් මෙන්න මේ ටික අපි ආදේශ කරනවා. T10 හොයන්න තියෙනවා. A කියන්නේ 6යි. N කියන්නේ 10 අඩු කිරීම 1. D කියන්නේ 5යි. ඔන්න සුළු කරලා බලනවා. සුළු කරලා බලනවා. 6 එකතු කිරීම 10 එකක් ගියාම 9යි වරහන් ඉවත්තදී ගුණ කිරීම 5. අපි ඉස්ලාම් කරනවා නම් ගුණ කිරීම ඉස්ලාම් කරන්නේ ගුණ කිරීම 6 එකතු කිරීම 9 වරක් 5 45යි 45ට එකතු කරන්න ඕනේ අපි 6ක් 45ට 6ක් එකතු කරපුවාම 51යි හරි එතකොට කම්බි කූරු 51ක් ඕන වෙනවා මම දැක්කලා මම උත්තර දාලා තියෙනවා ගොඩක් අය හොඳයි උත්තරේ දාපු අය 51ක් ඕන කම්බි කූරු 51ක් ඕන වෙනවා හරි එතකොට දැන් ඊළඟට මොකක්ද හරි මේක පැහැදිලිද කම්බි කූරු 51ක් ඕන D ට සමානයි A ධන M ඍණික වාරයක් D කියන සූත්‍රයෙන් තමයි අපි මේක හෙව්වේ. වැරිච්චා ඉන්නවනම්
හදාගන්න. හරි. ඊගාව එක. ඊගාවට අහනවා මොකක්ද මේ? ඊළඟට අහනවා ප්‍රශ්නේ. සදාශාකාර රාමුවේ පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් නම් සැකලි 10ක් සෑදීම සඳහා අවශ්‍ය කූරු වල දිග කොපමණද? දැන් බලන්න මේ ප්‍රශ්නේ කියලා හොඳට කියලා බලන්න මොකක්ද මේකේ තියෙන්නේ කියලා. සදාශාකාර රාමුවේ පැත්තක දිග සෙන්ටිමීටර් 8යි. සැකලි 10ක් සෑදීම සඳහා අවශ්‍ය යකඩ කූරු වල දිග. දැන් මෙතන අහන්නේ මෙන්න මේ වගේ සැකලි 10ක්. මේ 10 වන අවස්ථාව. හරි. මේ විදිහට මේ පළවෙනි සැකිල්ල, මේ දෙවෙනි සැකිල්ල, මේ තුන්වෙනි සැකිල්ල, හතරවෙනි සැකිල්ල, පස්වෙනි සැකිල්ල, මේ විදිහට සැකිලි 10ක් හදන්න. අවශ්‍ය වෙන කූරු වල දිග. කූරු වල දිග වන්න කලින් අපිට පුළුවන් කූරු ගණන හොයාගන්න. දැන් මුළු කූරු ගණන හොයන්න ඕනේ. සියලුම කූරු වල දිග හොයන්නේ. එතකොට මේ සියලුම කූරු වල දිග හොයන්න කියන්නේ මේ කූරු වල එකතුව ගන්න. දැන් පළවෙනි එකට තියෙනවා 6ක්. දෙවෙනි එකට 11ක්. එතකොට අපි හිතමුකෝ නිකමට මේ අවස්ථා 4යි තියෙන්නේ කියලා. එතකොට කූරු ගණන හොයන්න 6යි 11යි 16යි 21යි එකතු කරන්න. එතකොට මේ 10 වෙනි අවස්ථාව දක්වා භාවිත කරන කූරු ටික හොයන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණික පදවල ඓක්‍ය සොයන්න. පදවල එකතුව සෙවීම කියන එක. පදවල එකතුව සොයන්න. මේ පදවල එකතුව සොයන්න. පදවල එකතුව සොයන්න. සූත්‍රයක් තියෙනවා. සූත්‍ර දෙකක් තියෙනවා. මම ඕකට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය දෙන්නම්. Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n එක වාරයක් b. Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n එක වාරයක් b කියන සූත්‍රය. සූත්‍රය. මෙන්න මේක අපි බලන්න ඕනේ දැන් මොනවද මේ a කියන්නේ කීයද? A කියන්නේ පළමු පදයේ 6යි, B කියන්නේ 5යි, N කියන්නේ 10යි, S10 යන්නේ. S10 කියන්නේ අපිට යන මුළු කූරු ගාන හොයන්න ඕනේ. එක කූරක දිග දීලා තියෙනවා මුළු කූරු දිග හොයන්න යන කූරු ගාන හොයන්න ඕනේ. S10 කියන්නේ කූරු ඔක්කොම එකතු. කූරු කීයක් වෙනවද කියන්නේ? පළවෙනි එකට 6ක් වෙනවා. ඓක්‍ය කියන්නේ S10. දැන් මේක අපි ආදේශ කරමු. Sn සමානයි n කියන්නේ 10යි 10 බෙදීම 2. 2යි a කියන්නේ 2 ගුණ කිරීම a කියන්නේ 6යි. b කියන්නේ 6යි. n කියන්නේ 10යි 10 අඩු කිරීම 1. d කියලා කියන්නේ 5යි. ඔන්න ඔය විදිහට අපි ආදේශ කරගන්නවා. මේ a ගාවට 6 දැම්මේ d ගාවට 5 n ගාවට 10යි. දැන් එච්චරයි කරේ අපි. දැන් Sn සමානයි 10 දෙකෙන් බෙදෙනවා 5යි. දැන් සමහරවල් ඕනේ සාමාන්‍ය වරහට ඇති. දෙවරක් 6 12යි. 10න් එකක් අඩු කරා 9යි වරහන් ඉවත් කරලා ගුණ කිරීම 5. කොට 5 12 එකතු කිරීම මුලින්ම කරන්නේ ගුණ කිරීම. 9 වරක් 5 45. 9 වරක් 5 45. පහ ගුණ කිරීම 45යි 12යි අපි එකතු කරනවා. 57යි. 57යි.
එතකොට 50ක 5න් ගුණ කරනවා. 5 285ක් කරනවා කූරු. මේ ඇවිල්ලා යාර කූරු ගන්න. මුළු කූරු ගන්න. මුළු කූරු ගන්න මේ යන්නේ. මේ තියෙන්නේ. මුළු කූරු ගන්න 285ක් කරනවා. දැන් එක කූරක් කීයක් දිගයිද? සෙන්ටිමීටර් 8ක් දිගයි. එහෙම නේද? එක කූරක් සෙන්ටිමීටර් 8ක් දිගයි නම් සැකලි 10ක් සෑදීම සඳහා අවශ්‍ය යකඩ කූරු වල දිග. සැකලි 10ක් සඳහා යන යකඩ කූරු වල දිග. අපට ඕනේ ඔක්කොම කූරු තියෙනවා 285ක්. එහෙනම් මුළු දිග අපට එනවා දිග එනවා මේ 285 ගුණ කරන්න ඕනේ සෙන්ටිමීටර් 8 වගේ. එක කූරක් සෙන්ටිමීටර් 8ක් දිග නම් කූරු 285ක් තියෙනවා නම් 285ට යන දිග හොයන්න 285 8ෙන් ගුණ කරන්න. 8 වරක් 5 40යි 8 වරක් 8 64යි 4යි 68යි 6ක් විතරයි. 8 වරක් 2 16යි 6යි 22යි සෙන්ටිමීටර්. හරි. ළමයි උත්තර දාලා තිනවා. සමහර අය 285යි කියලා දාලා තිනවා. මතක තියාගන්න 285 කියන්නේ කූරු ගණන. අපෙන් අහලා තියෙන්නේ කූරු ගණන. නෙමෙයි කූරුල දිග. ඒ නිසා 285 8ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි 2280ක් වෙන්නේ. හරි. ළමයි උත්තර දාලා තිනවා. සමහර අය 480 ඇවිල්ලා තියෙනවා. 408 එක. දැන් මං හිතන්නේ මේ හදපු අය පොඩක් වැරද්ද තේරෙන්නේ නැති. 51 8ෙන් ගුණ කරලා හරියන්නේ නැහැ. 51 8ෙන් ගුණ කරන්නේ 10 වන අවස්ථාවේනේ. 10 වන මෙතන හදින 10 වන අවස්ථාව දක්වා කියලා. ප්‍රශ්නේ කියලා බලන්න. සැකලි 10ක් සඳහා අවශ්‍ය මුළු 51 8ෙන් ගුණ කරපුවාම එන්නේ 10 වෙනි එකට අවශ්‍ය දිග. සමාන ශ්‍රේණි සම්බන්ධයෙන් ඔය කට්ටිය බලන්න 10 පන්ති දිගට තියෙන්නේ. හරි අපි යනවා ඕකේ ඊගාව කොටස තව B කොටසක් තියෙනවා. මොකක්ද B කොටස? පොදු අනුපාතයේ ඍණායන ගුණෝත්තර ශ්‍රේණික පස්වන පදය 108යි. ශ්‍රේණියේ මුල් පදයේ සොයන්න. දැන් මේ ගුණෝත්තර ශ්‍රේණිය. ගුණෝත්තර ශ්‍රේණියක් කියන එකේ ලක්ෂණය පද අතර වෙනස සමාන නැහැ. පද අතර අනුපාතය පොදු අනුපාතයක් තමයි සමාන වෙන්නේ ගුණ කියන්නේ. පොදු අනුපාතයේ ගුණෝත්තර ශ්‍රේණික පොදු අනුපාතය අපි කියනවා R කියලා. දැන් මම ගුණෝත්තර ශ්‍රේණිය ගැන අවබෝධයක් නැත්නම් කාටවත් ළමයෙක්ද? ගුණෝත්තර ශ්‍රේණිය ගැන අවබෝධයක් නැත්නම් ළමයෙක්ද? මෙන්න මේක ගුණෝත්තර ශ්‍රේණියක්. උදාහරණයක් කියන්න. 3 6 12 24 දැන් මේ ශ්‍රේණිය අරන් බලන්නකො මේකට කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. මේක ගිහින් තියෙන්නේ මේක පද අතර වෙනස සමාන නැහැ. 3 2කින් ගුණ වෙලා 6 හැදලා තියෙනවා. 6 2කින් ගුණ වෙලා 12 හැදලා තියෙනවා. 12 2කින් ගුණ වෙලා 24 හැදලා තියෙනවා. කොටින්ම කිව්වොත් මේක ගුණ වෙවි ගින් තියෙන්නේ. කීයෙන්ද දෙකෙන් ගුණ වෙවි ගින් තියෙන්නේ. ඒ නිසා මේ ගුණෝත්තර ශ්‍රේණියක ලක්ෂණය තමයි මේ එක ළඟ පද දෙකක් බෙදපුවාම පසුපදයේ පෙරපදයෙන් බෙදපුවාම දැන් 6 3ෙන් බෙදපුවාම 2යි. 12ෙන් බෙදපුවාම 2යි. 24 12ෙන් බෙදපුවාම 2යි. ගුණෝත්තර ශ්‍රේණික ලක්ෂණය තමයි හැමතිස්සෙම ගුණෝත්තර ශ්‍රේණික පසුපදයේ පෙරපදයෙන් බෙදපුවාම පසුපදයේ පෙරපදයෙන් බෙදපුවාම එනවා නියත උත්තරයක්. 6 2කින් 6 3ෙන් බෙදුවා 2යි 12 6ෙන් බෙදුවා 2යි 24 12ෙන් බෙදුවා 2යි. ඒකට කියනවා පොදු අනුපාතය කියලා.
පොදු අනුපාතය අපි කියනවා R කියලා. පොදු අනුපාතය R එක ඍණ 6යි. මේ ගුණෝත්තර ශ්‍රේණියේ පස්වන පදේ T 5 කියලා කියනවා. 108යි. මුල් පදේ අහනවා. මුල් පදේ කියන්නේ A කීයද කියලා අහනවා. A කීයද කියලා අහනවා. දැන් මේ ගුණෝත්තර ශ්‍රේණියක ගුණෝත්තර ශ්‍රේණියේ පස්වන පදේ දන්නවනේ. පස්වන පදේ නෙමෙයි ඕනම පදයක් ගන්න සූත්‍රයක් තියෙනවා. අසමාන්තර ශ්‍රේණිය කොහේ? සමාන ශ්‍රේණියක නම් ඕනම පදයක් ගන්න t n සමානයි a ධන n ඍණික වාරයක් d. මේ සමාන්තර ශ්‍රේණියේ ගුණෝත්තර ශ්‍රේණියක ඕනම පදයක් ගන්න t n සමානයි a r n ඍණ 1 කියන එක. ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයක් ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය. t n සමානයි a r n ඍණ 1 කියන සූත්‍රය. දැන් අපිට මෙන්න මේකේ t n කියන්නේ මොකක් හරි පදයක්. පළමු පදේ වෙන්න පුළුවන්, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ ඕන මොකක් හරි පදයක්. දැන් අපි මේ පස්වෙනි පදේ දන්නවා. පස්වෙනි පදේ කියන්නේ 108යි. දැන් t n කියන්නේ මොකක් හරි පදයක් වේගයෙන් දාන්න පුළුවන් අපිට 108. ඒ කියන්නේ පළමු පදේ ඒක දන්නේ නැහැ. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒ නිසා අපි එහෙමම ලියා ගන්නවා. R කියන්නේ 6යි. 6යි. මේකේ n දන්නවා. ඒ පස්වන පදේ නම් n කියන්නේ 5යි. එනිසා n කියන්නේ 5යි 5 අඩු කිරීම 1. එහෙනම් 108 සමානයි a ගුණ කිරීම 5න් එකක් අඩු කරපුවාම පහෙන් එකක් අඩු කරපුවාම 4යි. R කියන්නේ ඍණ 6යි. මට පොඩි මිස්ටේක් එකක් වුණා. R කියන්නේ ඍණ 6යි. R කියන්නේ ඍණ 6යි. දැන් ඒ හොයන්න ඕනේ. ඒ හොයන්න 6 4වෙනි බලය ගන්න ඕනේ. 6 4වෙනි බලය කීයද? 6 4වෙනි බලය කියන්නේ 6 4 පාරක් ගුණ කරන්න ඕනේ. 6 4ක් 36. 36 6න් ගුණ කරන්න ඕනේ. 36 6න් ගුණ කරපුවාම 6 4ක් 36 36 6න් ගුණ කරන්න. 216. 6 36 216 216ක් 6න් ගුණ කරන්න. 216 6න් ගුණ කරන්න. 6 රකයි 36 6 ධර්ම එකක් විතරයි 6 රක එක 6යි 3යි 9යි. 36 6 ධර්ම 3ක් විතරයි 6 රක 6 3 9 6 රක 2 12. 1290යි. එහෙනම් එකසියාට සමානයි ඒ ගුණ කිරීම 1296. 6 4 බලය 1296. දැන් A හොයන්න. Aනේ හොයන්න ඕනේ. මේ A ඉතුරු කරලා මෙන්න මේ ගුණ කිරීම 1296 සමාලකුණෙන් එහා පැත්තට ගන්නවා. එතකොට මේ 108ත් එක්ක මේ 1296 බෙදන්න පුළුවන්. 108ත් එක්ක මේ 1296 බෙදන්න පුළුවන්. මේ ගුණ කිරීම 1296 එහා පැත්තට ගියාම බෙදීම වෙනවා.
ඒ ඉතුරු වෙනවා. එතකොට 100ට බෙදන්න ඕනේ අපි 1296 සමානයි a. මේක තව පුරා කරන්න පුළුවන් නැති. ගැටලුවක් නෑ අවකාශයේ කොයි විදිහට තියන්නේ. පිළිතුර ඔය විදිහට තියන්න. අපිට a හොවනම් හරි. a හොවනම් හරි. මට වැරදුනාද 1088ක් ඇවිල්ලා තියෙනවා ළමයින්ට. ළමයි මෙතන ඉදිරියේ ඍණ 6 හතරවෙනි බලය. මේ ඍණ 6 හතරවෙනි බලය කියන්නේ ඍණ 6 හතර පාරක් ගුණ කරපුවාම ධන උත්තරයක් එන්නේ. මට වැරදුනේ. ආයරක් 36 36 6ක් 216 වැඩි කරනවා 6. 1088 වෙන්න බෑ ගොඩක් අය උත්තරේ දාලා තියෙනවා. ඔව් දශම වලින් ගත්තොත් 0.8 එකක්. භාගයක් විදිහට තිබ්බොත් ඔය විදිහට. හරි. ඔයාලට ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධයෙන් තා පාසලේ සාකච්ඡා කරලා නැතුව ඇති පන්තිර සාකච්ඡා දැනන් නැතුව ඇති. නමුත් දැන්ට ඔය සූත්‍රය මතක තියාගන්න ඕනෑම පදයක් වන්න පුළුවන් සූත්‍රය. ගුණෝත්තර ශ්‍රේණික ඕනෑම පදයක් වන්න පුළුවන් සූත්‍රය. ගුණෝත්තර ශ්‍රේණික ඕනෑම පදයක් වන්න පුළුවන් සූත්‍රය tn සමානයි ar n ඍණ 1 කියලා. ඒ ගුණෝත්තර ශ්‍රේණික ඕනෑම පදයක් වන්න සූත්‍රය. මේ n ඍණ 1 තියෙන්නේ r ගේ බලයක් කියලා. සමාන්තර ශ්‍රේණික ඕනෑම පදයක් හොයන්න tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. මේ තියෙන යටින් තියෙන එක සමාන්තර ශ්‍රේණික ඕනෑම පදයක් හොයන්න පුළුවන්. මේක සමාන්තර ශ්‍රේණික. සමාන්තර ශ්‍රේණික. මේ තියෙන්නේ උඩින් තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණික ඕනෑම පදයක් හොයන්න. ගුණෝත්තර ශ්‍රේණික. ඔය දෙක හොඳට ඔටික මතක තියාගන්න හොඳට. right අපි යන් ඊගාව ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක් තියෙන්නේ. ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. සෝරි නිර්මාණයක මම පොඩ්ඩක් කියනවා ඔය කට්ටිය කවකටුව නම් කත් එක්ක යනවා නිසා මේ ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේ ජ්‍යාමිතිය ප්‍රශ්නේ. දැන් මම දන්නවා ළමයි හොඳටම අකමැති ප්‍රශ්නයක් මේක කියලා. හැබැයි අකමැතිලා වැඩක් නැහැ විභාගදී අනිවාර්යෙන් ওই කට්ටිය ඔයාලට මේකට උත්තර ලියන්න එනවා ජ්‍යාමිතිය ප්‍රශ්න තුනක් තියෙනවා B කොටසේ. මතක තියාගන්න ගණිතයට A එකක් හරි B එකක් හරි ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔය අයට අනිවාර්යෙන්ම B කොටස ගණිතයේ දෙක පේපර් එකේ B කොටස කියන එකට සාර්ථකව උත්තර ලියන්න ඕනේ. ගණිතයේ දෙක පේපර් එකේ B කොටස කියන එකට සාර්ථකව උත්තර ලියන්න ඕනේ. හැබැයි ඒකට සාර්ථකව උත්තර ලියන්න නම් ඒ ගණිතයේ දෙක පේපර් එකේ B කොටස ඇතුලේ ජ්‍යාමිතිය ප්‍රශ්න තුනක් තියෙනවා නිර්මාණ ගානද ඇතුළුව. ප්‍රශ්න 6න් 5යි ලියන්න ඕනේ. ජ්‍යාමිතිය ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ නිසා ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ B කොටසේ තියෙන ජ්‍යාමිතිය ප්‍රශ්න වලට උත්තර ලියුවොත් විතරයි ගණිතයට A හෝ B ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකට ක්‍රමයක් පාඩම් තියෙන්න ඕනේ. බලමු මේක ටිකක් මූලික මට්ටමේ එකක්. අපි පුළුවන් තරම් අපි මම පැහැදිලිව මේක සාකච්ඡා කරන්න ජ්‍යාමිතිය ප්‍රශ්නේ. බලමු හදපු නැති අය බලමු උත්සාහ කරන්න හදන්න. ප්‍රශ්නේ හොඳට කියවන්න. ප්‍රශ්නේ හොඳට කියවන්න. මෙවයි කියන්නේ. ඔන්න ඔය ගාන කියවලා මෙම රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටකත් කරගෙන දෙන ලද තොරතුරු ඇතුළත් කරන්න. මේක පළවෙනි එකට උත්තරේ ලියන්න ජ්‍යාමිතිය දැනන් ඉන්න ඕනේ නැහැ සිංහල දැනන් කියනන් ඇති.
පළවෙනි එකට උත්තර ලියන්න සිංහල ගණන් දෙපාම හරි. උත්තර පත්‍රයේ පිටපත් කරන දෙන්නද තොරතුරු ගන්න. මොනවද කියලා තියෙන තොරතුරු? මොනවද දීපු තොරතුරු? CAB සමච්ඡේදකය AP වන අතර. CAB के समच्छेदके को CAB कौन है? CAB कौन है? समच्छेदके और AP नहीं, AP क्या है? CAB के समच्छेदके क्या है? समानව ඡේදනය කරන රේඛාවට. එහෙනම් මේ CP රේඛාව ගමන් කරලා තියෙන්නේ කොහොමද? CAB ව සමච්ඡේදනය කරගෙන. CAB කෝණය සමානව දෙකට බෙදාගෙන. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි ඔබ රූප සටහනේ දාලා තියෙන්නේ. මෙන්න මේ කෝණය CAB ව සමච්ඡේදනය කරගෙන සමානව ඡේදනය කරන් තමයි AP කින් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඔබ රූප සටහන ඇඳලා එක දාලා තියෙනවා. ඊළඟට කියනවා AC සමානයි. ඒකත් ඔබ රූප සටහනේ දාලා තියෙනවා. AC සමානයි CP. ඔන්න ඔය ටික ඔයාලා රූප සටහනේ දාලා තියෙනවා ලකුණු දෙකක් හම්බ වෙනවා. දැන් ඔන්න දෙවෙනි එක. පළවෙනි එක අපි කරා. දෙවෙනි එක. AB සමාන්තරයි. මෙන්න මෙහෙම පෙන්වන්න. AB සමාන්තරයි CP බව පෙන්වන්න. AB සමාන්තරයි CP බව පෙන්වන්න. කො බලන්න AB. මෙන්න AB රේඛාවයි. කො CP මෙන්න CP රේඛාව. මෙන්න මේ AB රේඛාවයි CP රේඛාවයි සමාන්තරයි කියලා පෙන්නනවා. උතේ රේඛා දෙකක් සමාන්තර වෙන්නේ මොකක් වුණොත්ද? දැන් මෙන්න මේ කොළ පාටින් තියෙන AB රේඛාවයි මේ කොළ පාටින් තියෙන AB රේඛාවයි මේ උඩ තියෙන CP රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්නනවා. දැනට මේ AB රේඛාවයි CP රේඛාවයි සල් රේඛා දෙක. උතේ මේ සල් රේඛා දෙක සමාන්තර වෙනවා මෙන්න මෙහෙම වුණොත්. ඒ සල් රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන අනුරූප කොණ සමාන නම් හෝ ඒකාන්තර කොණ සමාන නම් හෝ විත්‍ර කොණ යුගල 1.180ක්. මේ සල් රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන ඒකාන්තර කොණ සමාන නම් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඔයාලා දැන් ඒකාන්තර කොණ කියන ඉංග්‍රීසි Z කොණ අනුරූප කොණ දන්නවා F වක්‍ර හැඩේ කොණ විත්‍ර කොණ කියන්නේ 180ක් හැදෙන හැඩේ කොණ. ඒක අවබෝධයක් තියෙනවා. එතකොට දැන් මම තවදුරටත් පැහැදිලි කරොත් ඔය කට්ටියන්ට මෙන්න මේ සරල රේඛා දෙක අපි හිතමු මේ තියෙන්නේ AB කියන සරල රේඛාව මේ තියෙන්නේ CP කියන සරල රේඛාව. දැන් මේ දෙක සමාන්තර වෙනවා මොකක් වුණොත්ද? මෙන්න මේ තීරයක් රේඛාවකින් ඡේදිනවම තීරයක් රේඛාවක් කියන්නේ හරස් රේඛාව. ඡේදනවා මෙන්න මේ ඉංග්‍රීසි Z හැඩේ කොණ සමාන නම් මෙන්න මේ ඉංග්‍රීසි Z හැඩේ තියෙන කොණ දෙක සමාන නම් උදාහරණයක් මේ කොණය 20ක් නම් අංශක මේකත් අංශක 20ක් නම් මේ කොණ දෙක සමාන නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ නිසා මේ AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න නම් මෙතන අපට වෙනවා මෙන්න මේ ඉංග්‍රීසි Z හැඩයට තියෙන මෙන්න මේ AB කියන රේඛාවයි CD කියන රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන් පාසුවෙන්ම
මේ මෙතන තියෙනවා මේ ඉංග්‍රීසි ඉසඩ් හැඩයක්. මේ ඉසඩ් හැඩේ තියෙන කෝණ දෙක සමානයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ කෝණය රතු ඩොට් එකක් තියෙන කෝණය මේ මේකට සමාන නැහැ. එහෙනම් මේ දෙන්න සමානයි කියලා අපි ඔප්පු කරන්න ඕනේ. බලන්න ඔයාලා මේ දෙන්න සමාන වෙනවද කියලා. හොඳ අවබෝධයෙන් ඉන්න. ජ්‍යාමිතිය අමාරු නෑ. ටුට්ටක් කල්පනා කරන්නයි තියෙන්නේ. දැන් එහෙනම් මේ කොළ පාටින් තියෙන රේඛා දෙක සමාන්තර වෙනවා මොකක් වුණොත්ද? මම මේ රතු පාට ඩොට් දෙකක් කියලා කියන මේක රතු පාට ඩොට් එකක් වෙනවා. ඒකයි මෙන්න මෙතන තියෙන මේ කෝණ දෙක සමාන නම් තාම සමාන නැහැ. අපි මේ දෙන්න සමානයි කියලා අපි ඔප්පු කරමු. ඔන්න බලන්න මම ඔප්පු කරනවා. මම යනවා මේක පහසුවෙන් මෙහෙම කරන්න. මම උපකල්පනයක් මත ඉඳන් යන්න. උපකල්පනයක් මත ඉඳගෙන යන්න. ඕම් හොඳට බලන්න. ඔයාලගේ රූපසටහනෙත් මම මේ කියන දේ කර බලන්න. හේතු සහිත මෙන්න මේ කෝණය මෙන්න පාට ඩොට් එක තියෙන කෝණය මම හිතනවා අංශක x කියලා. x කියලා හිතනවා. බලන්න මෙන්න මේ රතු පාට මේ මම x කියලා දාපුවා මෙතන x නම් තව තැනක් x වෙනවා. ඔබ ඔබේ රූපසටහනේ ලකුණු කරන්න. මෙතන x නම් තව තැනක් x වෙනවා. මේ කෝණය x නම්. මේ කෝණය x නම් තව තැනක් x වෙනවා. මෙන්න මෙතන x නම් මේ මෙතන x වෙනවා. මම හරිද? අයි මේ කෝණ දෙක සමානයි කියලා දත්තේ තියෙනවා. දත්තේ තියෙනවා සමච්ඡේදකය කියලා. දත්තේ තියෙනවා සමච්ඡේදකය කියලා. දැන් මෙතන x නම් මෙතන x. කවුද x? CAP. එතකොට CAP කෝණය x නම් ඕම් හොඳට බලන්න කල්පනා කරලා. මේ CAP කෝණයට සමාන කෝණයක් තියෙනවා. කවුද CAP කෝණය? x නම් තව තැනක් x වෙනවා. කොතනද x වෙන්නේ? මෙන්න මේ කෝණය x නම් තව තැනක් x වෙනවා. කොතනද? මෙන්න මේ CPA කෝණය මේ මෙතන x වෙනවා. මොකක්ද හේතුව කියන්න බලන්න. මොකක්ද හේතුව? පුතේ තව ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් පාද දෙකට සම්මුඛ කෝණ සමානයි කියලා. සමද්විපාද ක්‍රමය. ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් පාද දෙකක් සමාන නම් ඒ පාද දෙකට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ මේ තියෙන ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි. මේ ත්‍රිකෝණයක් තියෙනවනේ. මේ පාද දෙක සමාන නම් පාද දෙක සම්මුඛ කෝණ සමානයි. මෙන්න මේ කෝණය x නම් මේ මෙතන x. දැන් මොකද වෙලා තියෙන්නේ? මම පටන් ගත්තේ මෙන්න මේ BAP කෝණය. එහෙම නැත්නම් මම පටන් ගත්තේ මෙන්න මෙහා x කියලා. දැන් මම ඔප්පු කරා මෙහා x කියලා. දැන් මොකද වෙන්නේ? ඔය දෙක සමාන හින්දා ආන්වර රේඛා දෙක සමාන්තර වෙනවා. දැන් අහපුවම පැහැදිලි කරන්නම් මම ගත්ත තැන. මම ඉස්සල්ලාම මෙන්න මෙයා x කියලා කිව්වා. එයා x ඉඳ මෙයා x උනා. හේතුව දත්තය. දත්තය මෙයා x ඉඳ මෙන්න මෙයා x උනා. ඇයි ඒ? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් පාද දෙකට සම්මුඛ කෝණ සමානයි. දැන් මෙන්න මේ ඉංග්‍රීසි ඉසඩ් හැඩයට තියෙන කෝණ දෙක සමාන වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. අපි දැන් ඔක විධිමත්ව ලියන්න ඕනේ. මේක විධිමත්ව ලියලා පෙන්නන්න ඕනේ. ඔන්න මම විධිමත්ව ඔක ලියලා පෙන්නනවා.
ඔක රූප සටහන කරන්න බෑ. ඔක විධිමත්ව ලියලා පෙන්නන්න ඕනේ. ඊළඟට තියෙන ගණන්ද? මට නම් බෑ හලෝ. හෙට උදේ කරන්නේ නේද? හෙට උදේ මම කොහොමද මේක විධිමත්ව ලියන්නේ? ඔන්න බලන්න. මම ඉස්සලාම x කිව්වේ මෙන්න මෙයා. යා x කිව්වේ කවුද? ඉස්සලාම x කිව්වේ මෙතන. B A P කෝණය සමානයි x යයි සිතුම් කියලා කියනවා. x කියලා අපිට දුන්නේ නැහැ නේ. ඒක අපි කරපු උපකල්පනයක්. ඒ නිසා අපි ලියනවා BAP කෝණය සමානයි x යයි සිතමු. මෙයා x හින්දා මෙයා x උනා. ලියනවා එම නිසා කවුද? PAC කෝණය. විද්‍යාව PAC කෝණය x උනා. හේතුව දත්තයෙන් දිනන කෝණ සමච්ඡේදකය කියලා. දත්තේ මෙතන x ඉඳලා මෙතන x උනා. එම නිසා අපි කියනවා කවුද? APC කෝණය x වෙනවා. හේතුව ත්‍රිකෝණයක පාද දෙක සමාන නිසා. ත්‍රිකෝණයේ පාද දෙක සමාන නිසා සමද්විපාද ක්‍රමය කියලා කියන්න පුළුවන්. දැන් එහෙනම් මෙයක් x නම් ඒ දෙන්න සමාන වෙනවා. මෙයක් x දෙකම එකක් නිසා ඒ දෙන්න සමාන වෙනවා. කවුද සමාන වෙන්නේ? BAP කෝණය සමාන වෙනවා APC කෝණය. ප්‍රත්‍යක්ෂ කියලා කියනවා මේක. දැන් බලන්න ළමයි හොඳට බලන්න මේ මුචිකානේ මෙන්න මේ කෝණයයි. එකට පාඩි කරන්න. මෙන්න මේ කෝණයයි බලන්න හොඳට. මෙයයි සමානයි. මේ කෝණ දෙක සමානයි. හැබැයි මේ දෙන්න ඉන්නේ ඉංග්‍රීසි Z හැඩේ එකක් වගේ. Z හැඩේ කෝණ සමාන නම් මේ රේඛා සමාන්තර වෙනවා. ආන් අපි ලියනවා. නමුත් දැන් මේ කෝණ දෙක සමානයි. ඒ දෙන්න ඉන්නේ Z හැඩේ නිසා අපි ලියනවා. නමුත් මේවා ඒකාන්තර කෝණද වේ. මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මේ දෙන්න ඉන්නේ Z හැඩේ කෝණේ. නමුත් මේවා ඒකාන්තර කෝණද වේ. එම නිසා අන්න AB රේඛාව සමාන්තර වෙනවා කාටද? මේ AB රේඛාව සමාන්තර වෙනවා AB රේඛාව සමාන්තර වෙනවා කාටද? CD රේඛාව. AB සමාන්තර වෙනවා CD රේඛාව. නොකව සාධනය කරලා පෙන්නන්න ඕනේ. මම හිතනවා ඒ කට්ටියන්ට ඔය මම කරපු එකෙන් ඒ ඔක්කො කරපු එක 75ක් 80ක් තේරෙන්නේ නැති කියලා. දැන් බලමු අපි ඊගාව එක මොකක්ද කියලා. ඔයාට පැහැදිලිව මේක දැන් ලියා ගන්න පුළුවන් නේ. දැන් මම එක හදන්න නැතත් පුළුවන් නේ කරපු වැඩේ කරන්න. යාමිතිය ගණන් හදද්දි පොඩ්ඩක් ළමයින්ට තේරෙනවා අඩු ඇති. පුරුදු නැති හින්දා.
තමයි මම පැහැදිලි කරද්දී ඉතින් මේ පාඩමේම අවධානය යොමු කරගෙන ඉන්න මේ සමහර ළමයි නම් මම සාකච්ඡා කරද්දී ඒවට chat box එකේ උත්තර ලියලා තියෙනවා සමහර අය ඉතින් වෙන අදහස් එකතු කරලා තියෙනවා ඒ හින්දා right ඊගාව එක CP ACP ही समच्छेदකය AP රේඛාව Q ही Bද AB රේඛාව R හිද හමු වෙනම් A විභාගී ත්‍රිකෝණාංග සම්භාව වෙන්න. දැන් උන්න අහපවුම ඒක අහපවු මේ උපසටහන අලුතින් කොටස් එකතු කර ගන්න වෙනවා. AB CP දැන් අපි ඔප්පු කරා මෙන්න මේ දෙක සමාන්තරයි කියලා ඔප්පු කරා. දැන් ඒ නිසා අපි දන්නවා මේ දෙක සමාන්තරයි කියලා. අපි දන්නවා මේ කෝණය මේ කෝණයට සමානයි කියලා. අපි දන්නවා මේ පාදයට සමානයි කියලා. මේ දත්තේ දීපුව තමයි මේ කෝණ දෙක සමානයි කියන එකයි පාද දෙක සමාන කියන එකයි. අපි ඉස්සලා ගානේ ඔප්පු කරා මේ දෙක සමාන්තරයි කියලා අපි ඒක ඔප්පු කරලා තියෙනවා. දැන් කියනවා අහපව තුන්වෙනි කොටස ACP සමච්ඡේදකය ගන්න. ඔබ බලන්න ACP සමච්ඡේදකය කියන්නේ මොකක්ද? ACP සමච්ඡේදකය. ACP සමච්ඡේදකය. මේ තියෙන්නේ ACP. මේ ACP කෝණය මේ තියෙන්නේ. එයාගේ සමච්ඡේදකය කියන්නේ යාව සමානව දෙන රේඛාව. නිකන් එහෙම නෙමෙයි ඉන්නේ යාව සමානව දෙක විදාගෙන යන මෙන්න මේ කෝණය මේ කෝණයට සමාන කරගන්න. සමච්ඡේදකය කියන්නේ ඒකයි අදහස. එහෙනම් ACP ගේ සමච්ඡේදකය ඇවිල්ලා AP ව QE දි හම් වෙනවා. මේ AP ව හම්බෙන්නේ දැන් මේ AC ගේ සමච්ඡේදකය හම්බෙන්නේ ඉස්සල්ලාම කාවද? AP ව. AP ව හම්බෙන්නේ QE දි. QE AB රේඛාව අය එතනින් නවතින්නේ නැහැ. ACP සමච්ඡේදකය AB හම්බෙලා AB වත් හම්බෙලා. AB ව හම්බෙන්නේ AB ව QE දී AB ව හම්බෙන්නේ R දී. මේ මෙතන R. පැහැදිලි? ඔන්න අපි උපසනාන වාට ඔය විදිහට අද ගන්න ඕනේ. දැන් කියනවා AOQ ත්‍රිකෝණයයි. කො බලන්න AOQ ත්‍රිකෝණය. sorry. AO නෙමෙයි ACQ ත්‍රිකෝණය. ACQ ත්‍රිකෝණයයි. PCQ ත්‍රිකෝණයයි. PCQ ත්‍රිකෝණය වේදී මේ දෙක අංග සම කරන්න. අනේ පැහැදිලි. ඔය දෙක අංග සමන අවස්ථාව බලන්න හොඳට කියවපු අය ඇස්පේන අය අංග සමන අවස්ථාව පාපාප අවස්ථාවද පාපෝප අවස්ථාවද කෝපෝප අවස්ථාවද කර්ණප අවස්ථාවද කියලා chat box එකේ දාන්න. ලේසියෙන්ම කරන්න පුළුවන්. පාපාප අවස්ථාවද පාපෝප අවස්ථාවද කෝපෝපාද කර්ණපාද. හරි සමහර අය දාගෙන යනවා කෝපෝපා කියලා.
සමහර අය දාලා කියනවා පාකෝපා කියලා. ඔය දෙකම හරි. ඔය දෙකම හරි. මම අංග සම කරලා පෙන්නන්නම් පාකෝපා අවස්ථාව. පාකෝපා අවස්ථාව. හරි. මේ දෙක අංග සම කරන්නේ පාකෝපා අවස්ථාවෙන්. පාකෝපා අවස්ථාවෙන් කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයකට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. මේ බලන්න ළමයි. මෙන්න මේ ත්‍රිකෝණේ දෙකේ මේ ත්‍රිකෝණ දෙක ගත්තාම මෙන්න මේ පාදයට සමානයි ඒක දත්තේ තියෙනවා. මේ CQ පාදය දෙකටම පොදුයි. ඒක ත්‍රිකෝණ දෙකටම පොදුයි. ඊළඟට මෙන්න මේ කෝණය මෙයාට සමානයි ඒක දත්තේ දැන් කියනවා මේ දත්තේ දීලා තියෙනවා කෝණය සමච්ඡේදනය කරන ගිහින් තියෙන කියලා නේ. එහෙනම් එක ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. මේ පාකෝ භාස්තාවෙ ඉන්න ඕනේ. එක ත්‍රිකෝණයක පාද දෙකක් සහ පාද දෙක මැද්දේ තියෙන කෝණය. තව ත්‍රිකෝණයක පාද දෙකක් සහ පාද දෙක මැද්දේ තියෙන කෝණයට සමාන නම් අංග සමයි. පාකෝ භාස්තාව. මේ කෝකෝ භාස්තාවෙන් ගන්නත් පුළුවන් මේකයි සමාන නිසා. මෙන්න ත්‍රිකෝණ. මම පාකෝ භාවයෙන් අංග සම කරලා පෙන්නනවා. නම පාකෝ භාවයෙන් අංග සම කරන්න පුළුවන් සාමාන්‍ය ජ්‍යාමිතියේදී අංග සම්භව සාධනය කරන්න කිව්වොත් නිකම් බෑ. විධිමත්ව ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ. අංග සම කරද්දී සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ විදිහට තේල ටික ලියලා දෙන්නත් ඕනේ. ඉස්ලාම ත්‍රිකෝණ දෙක හඳුන්වන්න ඕනේ. ACQ ත්‍රිකෝණය හා අපි අංග සම කරන්නේ කවුද? ACQ ත්‍රිකෝණයයි. නැත්නම් AQC. PCQ ත්‍රිකෝණවල ඕ ත්‍රිකෝණ දෙක හැදෙනවා. පාකෝප අවස්ථාවේ අංග සම කරන නිසා අපි ඉස්සලාම සමාන පාදේ ලියනවා. AC සමානයි කාටද? CP ට. දත්තේ ගානේ දුන්නා. ඊළඟට කෝණය ලියනවා. ACQ කෝණය. මේ කෝණය එයා සමානයි යහපත් තියෙන කෝණය. කාටද? PCQ කෝණයට එකක් ගානේ දුන්නා දත්තේ. ඊළඟට 3 CP පාදයේ සමානයි CP පාදය. පොදුයි. පොදු පාදය. දැන් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එම නිසා අපි ලියනවා ACQ ත්‍රිකෝණය අංග සමයි ඉරිකෑරුණා PCQ ත්‍රිකෝණය අවස්ථාව පාකෝපා. ඔය කෝකෝපා වලින් අංග සම කරන්නත් පුළුවන්. කෝකෝපා වලින් අංග සම කරන්නත් පුළුවන් ළමයි. පාපාප අවස්ථාවේ අංග සම කරන්න කරුණු නෑ මේක දීලා. ඒක වටයක් ගහන්න ඕනේ. ඒක අමාරුයි. හරි. ඊගාවට තියෙන එක මට හදන්න කාලෙකත් මම හදන විදිය කියන්නම්. CQ සමානයි QR නම් PRC චතුරස්‍රය සමචතුරස්‍රයක් බව පෙන්වන්න. CQ සමානයි QR නම් මේ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වීමෙන් කියන එක අරගෙන ඔයාලා ඉතුරු කොටස් දෙක හදන්න උත්සාහ කරන්න. හරි. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා ඒ සමාන්තරාශ්‍රයක් කියන
ප්‍රමේය අරගෙන කොප්පු කරන්න පුළුවන්. චතුරාශ්‍රයක විකාරණය කියන එක සමච්ඡේදනය වෙනවා. හරි ප්‍රමේය හදමු අපි. හදන එක කෙසේද? හදන එක පැත්තක දාන්න. මෙන්න මේ ප්‍රමේය මතක තියාගන්න. අදට ඕනෑම චතුරාශ්‍රයක චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන සංයුක්ත තලමුයක්. මේ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මේක මේකටත් සමාන. මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මෙයා සමාන්තර ආශ්‍රයක් බවට පත් වෙනවා. ඒක මතක තියාගන්න. එකෙන් අපිට ඊගාවෙක ඔප්පු කරන්න පුළුවන්. හරි. මම දැන් මෙතනින් පස්සේ ඊගාව දවසේ ඉඳගෙන ඔයාලට අහපව් විභාග මට්ටමේම පසුගිය පේපර් නැත්තම් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔයාලා මේ ප්‍රශ්න පත්‍රය ලියන්න. ඔයාලගේ තව හිතවත් අනිත් යාළුවෝ ඉන්නවා නම් එයාට අපේ පන්ති ගැන දැනුවත් කරන්න. හරි. අපි අහපව් හෙට දිනේදී හම්බ වෙනවා. හරි. සියලු දෙනාට සුබ රාත්‍රියක්. තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice One YouTube channel එක subscribe කරන්න. අපි දාන වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් දැනගන්න නම් පහළ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.